සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. අප්‍රිකානු රටවල් කිහිපයක් සඳහා පනවා තිබූ සංචරණ සීමා ඉවත් කෙරේ. අවුරුදු 12න් පහළ සංචාරකයන් සඳහා PCR පරීක්ෂණ වාර්තා අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ගෑස් කමිටුවේ විමර්ශන අවසන් වාර්තාව ලබන සතියේ. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන නඩුව දිනපතා ඇසීමට තීරණයක්. ඔමික්‍රෝන් වැළැක්වීමට තුන්වැනි මාත්‍රාව අනිවාර්ය බව තහවුරු වෙයි. ඊයේ දිනයේ මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් 750 සීමාව ඉක්මවා ගියා. මේ අතර මෙවැනි තත්ත්වයක් හමුවේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් සාප්පු සවාරි යාමේදී සෞඛ්‍ය නීති දැඩිව ආරක්ෂා නොකළහොත් යලි මෙරට කොවිඩ් තත්ත්වය භයානක අතට පත්විය හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඊයේ දිනේදී තවත් කොවිඩ් ආසාදිතයින් 754ක් මෙරටින් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 5,71,426ක් ලෙසයි. එමෙන්ම පසුගියදා සිදු වූ තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,573ක් දක්වා ඉහළ ගියා. මේ අතර සෞඛ්‍ය සේවකයන් තවදුරටත් රජයෙන් ඉල්ලා සිටින්නේ මහජන එක්රැස්වීම සඳහා අවසර ලබා නොදෙන ලෙසයි. දැන් මේ වෙලාවේ අපිට එන ඉල්ලීම් බැලුවහම මේ උත්සවයට මේ ප්‍රමාණය දෙන්න පුළුවන්. අගුල් ගෙවල් වලට මේ ගාන දෙන්න පුළුවන්. හෝටල් වල ඒ ධාරිතාවෙන් මේ ප්‍රමාණයකට දෙන්න පුළුවන්ද? 50% ඉල්ලනවා. 75% ඉල්ලනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔව් ඔක්කොමලට එන්නත ලැබිලා තියෙන ප්‍රශ්න නැහැ කියනකොට අපි දන්නේ නැහැ අලුත් ප්‍රභේදයක් එන්න තියෙන අවස්ථාවක කොයි විදිහටද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. ආරාධනා ලැබෙයි එක එක උත්සව වලට යන්න ඒ වගේ දේවල් වලට කල්පනා කරන්න යනවද නැද්ද මේක අවදානම්ද නැද්ද කියන එක කල්පනාවෙන් කටයුතු කරන්න. මේ අතර මෙරට කොවිඩ් ව්‍යාප්තිය හමුවේ එළඹෙන උත්සව සමය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීම ජනතාවගේ වගකීම බවද සෞඛ්‍ය අංශ අවධාරණය කළා. අපි එක දෙයක් ඉල්ලනවා මේ රටේ ජනතාවගේ. අපිට මතකයි එක සැරයක් සිංහල අවුරුදු පොකුර කියලා අපි නතර කරගන්න බැරි පොකුරක් අපිට හැදුණා. ඉදිරියේදී පැවතෙන්නේ උත්සව සමයක්. අපි මේ නිදහස් කිරීම ක්‍රමානුකූලව කරන අතරතුර පුරවැසියන් වන ඔබතුමාලා අපිට මේ කොවිඩ් වසංගතය මර්ධනය කරන්නට පුද්ගලයන් පුරවැසියන් හැටියට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නයි කියලා මා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. සාප්පු සවාරි යනවා නම් අවුරුද්දට කලින් යන දැන් ගිහිල්ලා ඒ අවශ්‍ය දේවල් කරගන්න නත්තලට කිට් වෙලා ලොකු සෙනග මත ගැවසෙන්න එපා. අලුත් අවුරුද්දේ ලොකු වසංගතයක් එන එක පාලනය කිරීමට දැන් පෙළ ගැහෙනවා. සෞඛ්‍ය සේවකයෝ වශයෙන් ඔයගොල්ලන්ගේ උදව් අපට අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ අපි කියන සෞඛ්‍ය පුරුදු හරියට පිළිපැදලා සාප්පු සවාරි උත්සව අවස්ථාවන් වලට ඒ කියන ආයුරින්ම සහභාගී වෙලා COVID-19 වසංගතයෙන් අපි හැමෝගෙම ජීවිත ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යන්න පුළුවන්. අලුත් අවුරුද්දත් සමගම එළඹීමට තියෙනවා සිරීපාද සංචාරය වගේ සංචාර වලට නිරත වෙන්නන් බොහෝ දුරට. ඒ වගේ දුම්රිය වල ඉතාමත්ම තදබද විදිහට ස්ථිර වෙලා ගමන් කරන ආකාරව දකින්න ලැබෙනවා. නමුත් මේ ආකාරයෙන් දිගින් දිගටම ගමන් කිරීම තුළින් අපට පසුගිය 2021 සිංහල අලුත් අවුරුදු සමරන්න බැරි වූ ආකාරයට නැවතත් කොවිඩ් අවදානමක් ඇතිවීමේ අවකාශ බොහෝ දුරට තියෙනවා. මේ අතර ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරකයන් මෙරටට ඇතුල් වීමට පෙර අනිවාර්යයෙන් මාර්ගගත සෞඛ්‍ය ප්‍රකාශ පත්‍රය පුරවා අදාළ ලියකියවිලි වෙබ් අඩවිය වෙත උඩුගත කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව එම සෞඛ්‍ය ප්‍රකාශ පත්‍රය තුළ
එන්නත් කිරීමේ වාර්තාව විදේශ ගමන් බලපත්‍රයේ పూర్ව COVID-19 ඍණ පරීක්ෂණ වාර්තා දත්තපිටුවාදියද ඇතුළත් වීම අනිවාර්යයි. එමෙන්ම මගීන්ට නිකුත් කරන ලද QR කේතයද රැගෙන පැමිණීම අනිවාර්ය කර තිබෙනවා. මේ අතර දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියාව, සිම්බාබ්වේ හා එස්වතිනි යන අප්‍රිකානු රටවල සිට පැමිණෙන මගීන් සඳහා මෙතෙක් පනවා තිබූ සංචරණ සීමා වහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා. එමෙන්ම වයස අවුරුදු 12ට අඩු ළමුන් මෙරටට පැමිණීමේදී ගමනාරම්භයට පෙර ලබාගෙන ලංකාවේ ගුවන්තොටුපළේදී COVID-19 වැළඳී නොමැති බව තහවුරු කිරීමට ඉදිරිපත් කළ යුතුව තිබූ වාර්තාව දැන් අවශ්‍ය වන්නේ නැහැ. එමෙන්ම යම් මගියෙකුට පසුගිය මාස 3 තුල COVID රෝගය වැළඳී ඇතනම් එබඳු මගීන් තම ගමනාරම්භයට පැය 48ක් ඇතුළත COVID නොමැති බවට ලබා ගන්නා ලද ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව තමා සන්තකයේ රැගෙන ආ යුතු වනවා. මෙම නීතිය 2022 ජනවාරි මාස 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙනු ඇති. මේ අතර වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා COVID බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීමේ කටයුතු දිවයින පුරා එන්නත් කරන මධ්‍යස්ථාන ගණනාවක අදත් සිදු කෙරුණා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 12227ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 544626ක් ලෙසයි. බූස්ටර් කොවිඩ් එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාර්ම්, සිනෝවැක් හා ඉන්දියාවේ කොවැක්සින් වැනි නිෂ්ක්‍රීය කොවිඩ් මර්ධන එන්නතක මාත්‍රා දෙකම ලබාගත් පිරිසට බූස්ටර් කොවිඩ් එන්නත් ලබා ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ලබා දී තිබෙනවා. නිෂ්ක්‍රීය කොවිඩ් මර්ධන එන්නත් නිපදවන්නේ SARS-CoV-2 වෛරසයේ නිෂ්ක්‍රීය හෝ යම් රසායනික ක්‍රමවේදයක් යොදාගෙන මරා දැමූ වෛරස භාවිතයෙන් වන අතර එම සංවිධානය පවසන්නේ ඌර්ණ ප්‍රතිශක්තියක් සහිත පිරිස් වෙතද බූස්ටර් මාත්‍රාවක් ලබා දීම සුදුසු බවයි. කොවිඩ් කාරක වෛරසයේ පරිණාමය සමග එන්නත් වලින් හිමිවන ප්‍රතිශක්තිය පහළ යාමේ අවදානමක් මතුවීම සලකා එම සංවිධානය මෙම නිර්දේශ නිකුත් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනා ගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදනය වැළැක්වීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නොවන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයන්ද පවසනවා. ඒ එරට ඔමික්‍රෝන් සහ ඩෙල්ටා ආසාදිතයන් ආශ්‍රයෙන් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුවයි. නව ප්‍රභේද එන්නත් කරණයෙන් ලබන ප්‍රතිශක්තිය මගහැර යාමට සමත් වුවත් තුන්වැනි හෙවත් වර්ධක මාත්‍රාව මගින් ඊට රැකවරණයක් සැලසෙන බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කළේ. තුන්වැනි මාත්‍රාවෙන් රෝග ලක්ෂණ සහිත කොවිඩ් ආසාදනය 75%කින් පමණ වළක්වන බව එහිදී තහවුරු වී තිබෙනවා. මේ අතර සියලුම විදේශකයන්ට තම රට තුළට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළුව පැන වූ දැඩි සංචාරක සීමාවන් තවදුරටත් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. ඒ අනුව වත්මන් අවශ්‍යතා යටතේ විදේශයන්හි සිට අපසු පැමිණෙන සියලුම ඊශ්‍රායල ජාතිකයන් කොවිඩ් වෛරස පරීක්ෂණයක ඍණාත්මක ප්‍රතිඵලයක් තහවුරු කරනතුරු ස්වයං නිරෝධායනය විය යුතු වනවා. එමෙන්ම ඉහළ අවදානම් සහිත රටවලින් පැමිණෙන අය ඍණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබෙනතුරු රාජ්‍ය පාලනය යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය විය යුතු බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඊශ්‍රායලය තුළ අවම වශයෙන් මේ වන විට 21 දෙනෙකු පමණ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට එරට සෞඛ්‍යංශ අවධාරණය කර තිබෙනවා. ගෑස් අනතුරු පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුව ඊට අදාළ විමර්ශන කටයුතු සියල්ල මේ වන විට අවසන් කර තිබෙනවා. දිවයින පුරා ගෘහස්ත ගෑස් ආශ්‍රිතව පිපිරීම ආරම්භ වීමත් සමග ජනතාව තුළ නොසන්සුන්කාරී තත්ත්ව ඇති වුණා. ඒ අනුවයි ගෑස් සලවිය තහනම් කිරීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබුණේ. නමුත් පසුව කොන්දේසි 3කට යටත්ව නැවතත් වෙළඳපොළට ගෑස් නිකුත් කිරීමට එම අමාත්‍යාංශය පියවර ගත් අතර එහිදී නව ලේබලයක්ද සහිතවයි වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම සිදු වුණේ. කෙසේ වෙතත් එලෙස සිදු වූ ගෑස් අනතුරු පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ශාන්ත වල්පලගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව විශේෂ කමිටුවක් පත් කළ අතර ඔවුන් අදාළ නිවෙස් වෙත ගොස් ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සිදු කර තිබුණා. ඒ අනුව එලෙස සිදු කළ විමර්ශන කටයුතු අදාළ විශේෂඥ කමිටුව මේ වන විට අවසන් කර තිබෙනවා. එම කමිටුවේ සභාපතිවරයා සඳහන් කළේ එම තොරතුරු ඇතුළත් වාර්තාව මේ වන විට සකස් කරමින් පවතින බවයි. ඒ අනුව ලබන සතිය තුළ අදාළ වාර්තාව නිකුත් කිරීමට හැකිවනු ඇති බවද ඒ මහතා සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්වල සභාපතිවරුන් මෙන්ම ඒවායේ ඉහළ නිලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශවයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. කමිටු සභාපතිවරයා සඳහන් කළේ ගෑස් සමාගම්, ගබඩා සංකීර්ණ, ගෑස් බෙදාහැරීම් මධ්‍යස්ථාන සහ ගෑස් සලවිය මධ්‍යස්ථාන ආශ්‍රිතව මෙන්ම ගෑස් පිපිරුම් සිදු වූ ස්ථාන තුළද ස්ථානීය පරීක්ෂණ සිදු කළ බවයි. එමෙන්ම ගෑස් සංයුතිය පිළිබඳව රසායනික පරීක්ෂණ මෙන්ම
ඊට අදාළ භෞතික විද්‍යාත්මක සහ ගණිතමය පරීක්ෂණ කටයුතුද විශේෂඥයින් විසින් සිදු කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේදී නිකුත් කරන වාර්තාව තුළින් ගෑස් අනතුරු වලට හේතු සහ ඒවා වළක්වා ගැනීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කරනු ඇති. මේ අතර ගෑස් අනතුරු පිළිබඳ සිදුවීම් ඊයේ දිනේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරට පසු මෙරට මුහුදු තීරයෙන් හමු ජලජ ජීවීන්ගේ මල සිරුරුවල පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඉතාලියේ පශු ව්‍යාධිවේදය පිළිබඳ මහාචාර්යවරුන් 3 දෙනෙකු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරට පසු මෙරට මුහුදු තීරයෙන් හමු වූ ජලජ ජීවීන්ගේ මල සිරුරුවල පරීක්ෂණ කටයුතු සඳහා එක්ව සිටිනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මුහුදු ජීවීන්ගේ ව්‍යවහාරික අධ්‍යයන අංශය ආරම්භ කර ඇති මෙම පරීක්ෂණ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වනජීවි දෙපාර්තමේන්තුව හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද එක්වනවා. ඉතාලියේ පාදුවා විශ්වවිද්‍යාලයේ පශු ව්‍යාධිවේදය පිළිබඳ මහාචාර්යවරුන් 3 දෙනෙකු හා මෙරට පශු ව්‍යාධිවේදය පිළිබඳ මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් සමග එක්ව මේ සඳහා පවත්වා ඇති වැඩමුළුවකදී නැව අනතුරටපත් වූ කාලය ආශ්‍රිත මුහුදු තීරයන්ගෙන් හම් වූ සත්වයින් 19 දෙනෙකුගේ පටක කොටස් ලබාගෙන ඇති බව සඳහන්. ඒ අනුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සීත කාමරවල රඳවා තබාගෙන සිටි කැස්බෑවන් 15ක්, ඩොල්ෆින් මසුන් 3ක් සහ එක් තල්මසෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු ව්‍යාධිවේද අංශයේ ආචාර්ය කවීන්ද්‍ර විජේසුන්දර මහතා සඳහන් කළේ. එම සත්වයින්ගෙන් ලබාගත් පටක පරීක්ෂා කිරීමෙන් එහි යම් විෂ හෝ රසායනික ද්‍රව්‍ය තැන්පත් වී තිබේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට නියමිතයි. රසායනාගාර පරීක්ෂණයෙන් පසුව මෙම සත්වයින් මිය යාම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිදුවීමට සම්බන්ධද යන්න පිළිබඳව අවසන් වාර්තාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ලබා දීමට නියමිත බවයි ආචාර්ය කවීන්ද්‍ර විජේසුන්දර මහතා සඳහන් කළේ. විශ්වවිද්‍යාලවලට ඇති ස්වාධීනත්වය ආරක්ෂා කරමින් පරිපාලනමය හා ප්‍රතිපාදනමය මැදිහත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මුල් විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා. ශාස්ත්‍රීය කරුණු සම්බන්ධව විශ්වවිද්‍යාලවලට ඇති ස්වාධීනත්වය ආරක්ෂා කරමින් පරිපාලනමය හා ප්‍රතිපාදනමය මැදිහත්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මූලික විය යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා. 2019 වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විගණකාධිපතිවරයාගේ වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමර්ශනය සඳහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති කෝප් කමිටුවේදී ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ. ඒ අනුවෙහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේ විශ්වවිද්‍යාල පනත යටතේ අධ්‍යයන නිදහසක් ලබා දී තිබුණද අනධ්‍යයන අංශ පරිපාලන රෙගුලාසි හා නීති රීතිවලට අනුගත විය යුතු බවයි. එමෙන්ම ඇතැම් විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි අධ්‍යයන අංශ ආදිය ඇතැම් අනධ්‍යයන සේවක බඳවා ගැනීම තම අභිමතය පරිදි සිදු කිරීමේ ප්‍රවණතාවයක් පවතින බවත් එය එසේ නොවිය යුතු බවද කෝප් සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. අගේ මත විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නා පිරිසට බාහිරව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අභියෝගතා පරීක්ෂණ මගින් ඇතුළත් කර ගැනීම අනවශ්‍ය බව තීරණය කරන්නේ නම් එය අහෝසි කිරීමට හෝ අවම කිරීමට සුදුසු පියවර ගන්නා ලෙසද කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් පත්කිරීමේදී වඩාත් පාරදෘශ්‍ය ක්‍රමවේදයක් අවශ්‍ය බැවින් රාජ්‍ය ප්‍රතිපත්තිවලටද ගරු කරමින් විශ්වවිද්‍යාල නිදහසද ආරක්ෂා කර ගනිමින් කටයුතු කළ යුතු බවයි කෝප් සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ. තවද 2009-2017 දක්වා කාලේ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා ප්‍රතිලාභීන් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 13 දෙනෙකුට රුපියල් මිලියන 25ක් ලබා දී තිබුණද ඔවුන් මේ වන විට උපාධි පාඨමාලා අතහැර දමා තිබීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. එසේම 2017 වසරේදී විශ්වවිද්‍යාල 8ක කතිකාචාර්යවරුන් 12 දෙනෙකු රුපියල් මිලියන 34.3ක මුදලක් පර්යේෂණ සඳහා අනුමත කරගෙන තිබුණද එය භාවිතයට ගෙන නැති බවද මෙහිදී අනාවරණය වී තිබුණා. එමෙන්ම පසුගිය කාලය තුළ ආචාර්ය උපාධිය හදාරා ඇති 15 දෙනෙකු විශ්වවිද්‍යාලවලින් ඉවත් වී ඇති බව අනාවරණය වී තිබෙනවා. මෙවැනි තත්වයක ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමේ වැදගත්කමද කෝප් සභාපතිවරයා පෙන්වා දී තිබුණා. එමෙන්ම නවක වදය අවම කිරීම සඳහා මිලියන 34ක් වියදම් කොට 2015 වසරේදී විශ්වවිද්‍යාලවල පිහිට වූ මධ්‍යස්ථානවල ප්‍රගතිය පිළිබඳවද කෝප් කමිටුව එහිදී කරුණු විමසා තිබෙනවා. මේ සම්බන්ධව එක් විශ්වවිද්‍යාල මට්ටමින් එහි ක්‍රියාකාරීත්වය කෙතරම් ඵලදායී වන්නේද යන්න සොයා බලා එහි වාර්තාවක් කෝප් කමිටුවට මසක් තුල ලබා දෙන ලෙසද මෙම වසර අවසන් වීමට පෙර තවත් දිස්ත්‍රික්ක 4ක් සඳහා සංනිවේදන කුළුණු ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාත්‍යාංශය පවසනවා. ඒ ගමට සංනිවේදනය ව්‍යාපෘතිය යටතේයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත 2019 දෙසැම්බර් මාසයේදී ආරම්භ කළ ගමට සංනිවේදනීය ව්‍යාපෘතිය මේ වන විට දිස්ත්‍රික් 6ක ක්‍රියාත්මකයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව මගිනුයි එය ක්‍රියාත්මක කරනු ලබන්නේ. එලෙස මෙම වසරේදී ආරම්භ කරන ව්‍යාපෘතීන් ලබන වසරේ මැදභාගය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. අද වෙනවට දිස්ත්‍රික්ක 6කත් මේ වසර අවසාන වන විට දිස්ත්‍රික්ක 10කත් වැඩ කටයුතු ආරම්භ වීමට බලාපොරොත්තු වෙනවා. එතකොට 2022 මැදභාගය වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඔය දිස්ත්‍රික්ක 10 වැඩ කටයුතු නිමා කරන්න. ව්‍යාපෘතිය සඳහා sannivedana කුළු නිෂ්පාදනය දේශීයව සිදු කරනු ලබන අතර එමගින් කැපී පෙනෙන ලෙස විදේශ විනිමය ඉදිරි කර ගැනීමට හැකියාව ලැබී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මේ ඔබ අද දකින මේ සෑම කුළුණම්ම මේ සෑම sannivedana කුළුණම්ම අද වෙනකොට නිෂ්පාදනය වෙන්නේ ශ්‍රී ලංකාවේ. ගමට sannivedanයේ ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව පුරා දිවේගී අන්තර්ජාල සම්බන්ධතා ශක්තිමත්ව ස්ථාපිත කිරීමයි. දිවයින පුරා පැතිරුණු ශක්තිමත් අන්තර්ජාල සම්බන්ධතා සමගින් නුදුරේදීම නව්‍යකරණයෙන් යුතුව ඉදිරියට යා හැකි ඩිජිටල්කරණය වූ ශ්‍රී ලංකාවක් නිසැකවම බිහි කිරීමට මෙමගින් අපේක්ෂිත බව සඳහන්. ලංකාගම කියන ගම්මානයට ඒ සුන්දර ගම්මානයට අපි 4G තාක්ෂණය ලබා දෙනවා. එම තාක්ෂණය ලබා දුන්නේ ඇත්තටම අතිගරු ජනාධිපතිතුමාට ඒ අපු ජනතා ප්‍රතිචාරයක් මත. ඒ ප්‍රමාණන මේ පාසල් 10150කින් පමණ හැබී පාසල් පද්ධතියම ෆයිබර් තාක්ෂණයෙන් බලගන්වන්නට අපට මෙවර අයවැයෙන්ද අනුමැතිය ලැබී තියෙනවා. පාකිස්තානයේ අමානුෂික ලෙස ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුව දිනපතා විභාග කිරීමට පංජාබ් පළාත් ආණ්ඩුව තීරණය කර තිබෙනවා. පාකිස්තානයේ සියල්කෝට්හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් නැමති කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා අමානුෂික ලෙස ඝාතනය කෙරුණේ පසුගිය 3 වනදායි. ඒ අනුව මේ වන විට ඒ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව නඩුව දිනපතා විභාග කිරීමට පංජාබ් පළාත් ආණ්ඩුව තීරණය කර තිබෙනවා. නීති අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජාගේ ප්‍රධානත්වයෙන් පැවති නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට ලක් කිරීම සම්බන්ධයෙන් වන නඩුව දින 14ක කාලයක් තුළ අධිකරණයේ හමුවේ ගොනු කරන ලෙසද දැනුම් දී ඇති බවයි එහිදී එම වාර්තාවල සඳහන් වුණේ. එමෙන්ම නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමටද පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය වී තිබෙනවා. එහිදී අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර නිදැල්ලේ සිටින සැකකරුවන් නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවයි පංජාබ් ප්‍රාදේශීය පොලිසිය දැනුම් දී ඇත්තේ. එමෙන්ම සැකකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය බන්ධනාගාරය තුළ සිදු කිරීම සම්බන්ධයෙන්ද එම හමුවේදී අවධානය යොමු වූ බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට පස්වරු 6 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එලෙස අද මධ්‍යම රාත්‍රියේදී ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ. අමතලේ සිට කොළඹට ජලය සැපේන ජල නලයක අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කළා. කොවිඩ් වසංගතය පැවතියත් මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පැන වූ සංචරණ සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමත් සමග මෙරටට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි එම අධිකාරිය සඳහන් කළේ. ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේදී පමණක් මෙරටට විදේශ සංචාරකයන් 44294 දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වනවා. එමෙන්ම මෙම වසරේ ගත වූ කාලය තුළ පමණක් සංචාරකයන් 1,04,989 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සඳහන් කළේ. ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විශ්වවිද්‍යාලයේ අංක 15 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ඊයේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතායි. එම පාඨමාලාව සාර්ථකව හදාරන ලද නිලධාරීන් එහිදී සිය උපාධි ලබාගත් අතර ඔවුන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීමක්ද එහිදී සිදු කෙරුණා. ඒ අනුව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ තරුණ නිලධාරීන් 127 දෙනෙකු සහ ඇමරිකාව, ඉන්දියාව, නේපාලය ඇතුළු විදේශ රටවල් 10ක නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු නිලධාරීන් 145 දෙනෙකු වෙත උපාධි ප්‍රදානය කිරීමයි එහිදී සිදු කරනු ලැබුවේ.
සෞභාග්‍ය නිෂ්පාදන පොකුරු ගම්මාන ව්‍යාපෘතය යටතේ හැටන් කොටගල ප්‍රදේශ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන කලාපයක් බවට පත් කිරීම සඳහා ගොවින් හට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන උපකරණ සහ අමුද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. ඒ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව කොටගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 8ක පදිංචි එළවලු වගා කරන ගොවින් 48 දෙනෙකු සඳහා මෙලෙස කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන උපකරණ සහ අමුද්‍රව්‍ය ලබා දීම සිදු කෙරුණා. සෞභාග්‍ය සංවර්ධන කාර්යාලය සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යන ආයතන විසිනුයි මෙම උපකරණ සහ අමුද්‍රව්‍ය බෙදා දීම සඳහා ප්‍රතිපාදන ලබා දෙනු ලැබුවේ. එමෙන්ම මෙම කොම්පෝස්ට් ව්‍යාපෘතිය නුවර එළිය දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාවට නංවා එළවලු ගොවින් කොම්පෝස්ට් පොහොර භාවිතයට යොමු කිරීමට සලසුම් කර තිබෙනවා. හිර උන තැනක හිර නොවුන මිනිසත්කම. අද අපි කියන්නේ ඒ ගැන. ගොඩනැගිලි ඉදිකරන චීනයේ එක්තරා ස්ථානයක්. මේ ස්ථානයට බොහෝ දෙනෙක් ළඟා වෙන්නෙත් නැහැ. හැබැයි බලන්න යකඩ ගොඩක් මැද්දේ හිරවෙලා ඉන්නේ කවුද කියලා. පුංචි සුනක පැටව් 3 දෙනෙක්. උත්සාහ කළාට මේ පුංචි පැටවුන්ට මෙයින් බේරෙන්න ක්‍රමයක් හමු වුණේ නැහැ. කතාවේ සංවේදී බව අපට දැනෙන්නේ මෙතැනදී. සුනක පැටව් එක්ක සුනකීන්ගේ මවත් මේ සුන්බුන් අතර හිරවෙලා. තමන්ට කොහොමුණත් පුංචි සුනකීන් බේරාගන්න නම් සුනකීන්ගේ අම්මට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. අම්මා කෙනෙක්ගේ වටිනා ආදරය නිසාම යකඩ ගොඩමැද තනියුණු පුංචි පැටව් බේරගන්න මේ සුනකීන්ගේ මවත් උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි අනෙක් කාරණය මේ සුනකීන්ගේ මව මන්ද පෝෂණයෙන් පෙළීම නිසා කිසිම දෙයක් කරගන්න ඒ මවට නොහැකි වෙනවා. ඒත් වාසනාවකට වගේ ගොඩනැගිලි සේවේ නිරත පිරිසක් මේ සිදුවීම දකිනවා. ඔවුන් ක්‍රියාත්මක වෙනවා. ඇත්තට මේක දුෂ්කර කාර්යයක්. යකඩ ගොඩමැද තනියුණු මේ පුංචි පැටව් ටික බේරගන්න එක. බලන්න මේ පැටවුන් බේරගන්න යන සේවකයා කොයි තරම් වෙහෙසක් මේ වෙනුවෙන් දරනවාද කියලා. තමන්ගේ කකුල මත එක පුංචි පැටියෙක් තියාගෙන ඔහු එළියට එනවා. එළියේ ඉන්න සේවකයන්ට ඒ පැටව් බාර දෙනවා. ওই විදියට පුංචි සුනක පැටව් 3 දෙනාම බේරගන්න පුළුවන් වෙනවා. එක් සේවකයෙක් විතරක් නෙවෙයි හැම කෙනෙක්ම මේ මෙහෙයුමට එකතු වෙලා ඉන්න විදිය බලන්න. අවසානයේදී හිර වෙලා හිටිය සුනක මවත් බේරගන්න මේ සේවකයින්ට පුළුවන් වෙනවා. පැය ගණනාවක් මේ විදියට හිරවෙලා හිටිය මේ පුංචි පැටවුන්ට සත්කාර කරන්නත් මේ සේවකයින් අමතක කළේ නැහැ. සමහර තැන් තියෙනව නේද ජීවිතේ අසරණ වුණ. සමහර වෙලාවට කිසිම කෙනෙක්ට කියන්න බැරි තැන්. හැබැයි ඒ වගේ මොහොතක මිනිසත්කම පිරි එක මනුස්සයෙක් හරි ඉන්නවනම් ඒක ලොකු ශක්තියක්. සුනකයින් කියලා පැත්තකට දාන්නේ නැතුව මිනිසත්කම ලංවෙන්න බැරි තැන්වලට පවා ලංවෙනවා නම් ඒකෙන් හැම තැනකටම ඇතිවෙන්නේ යහපත් දෙයක්ම විතරයි. අවධානය විදෙස් පුවත් වෙත. නවසීලන්තය තුළ පුද්ගලීන් දුම්බීමෙන් ඉවත් කිරීමේ වැඩසටහනට සමගාමීව 2008 වසරෙන් පසු උපත ලැබූ කිසිදු පුද්ගලයෙකුට සිය ජීවිත කාලය තුළ නවසීලන්තය තුළදී දුම්බීම තහනම් කර තිබෙනවා. නවසීලන්තය තුළ පුද්ගලයන් දුම්බීමෙන් ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩසටහනට සමගාමීව දුම්බැටි අලවිය තහනම් කිරීමට නවසීලන්තය තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සිට මේ ක්‍රියාත්මක වන අතර 2008 වසරෙන් පසු ඉපදුන කිසිවෙකුට සිය ජීවිත කාලය තුළ නවසීලන්තය තුළදී දුම්බැටි මිලදී ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එමෙන්ම 2025 වසර වන විට එරට තුළ දුම්බීම 5% දක්වා අඩු කිරීමට එරට රජය අපේක්ෂා කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව සුපිරි වෙළඳ සැලවලද දුම්බැටි අලවිය තහනම් කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා.
ඇෆ්ගනිස්තානයට හදිසි ආධාර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 280ක් මුදා හැරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා දායකයන් වෙතින් අනුමැතිය හිමි වූ බවයි ලෝක බැංකුව සඳහන් කළේ. මෙම ශීත ඍතුවේදී ඇෆ්ගනිස්තානයේ මිලියන 22ක් වන ජනගහනයෙන් අඩක් දරුණු ආහාර හිඟයකට මුහුණ පානු ඇති බවට ජගත් සංවිධානයේ අනතුරු ඇඟවීමක් සිදු කර තිබුණා. එය ලොව දරුණුතම මානුෂීය අර්බුදය වනු ඇති බවයි එමගින් අවධාරණය කළේ. ගෝලීය උණුසුම හේතුවෙන් ඇති වූ නියගය ආර්ථික අර්බුදය මෙන්ම තලිබාන්වරුන් බලයට පැමිණීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව එරට සංචිත අත්හිටුවීම ආදී කරුණු රැසක්ම ඇෆ්ගනිස්තානයේ වර්තමාන අර්බුදයට හේතු වී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඇති ඩොලර් මිලියන 10ක් පමණ වන ඇෆ්ගනිස්තාන විදේශ සංචිත මෙලෙස අත්හිටවනු ලැබුවා. ලෝක බැංකුව මගින් නිදහස් කෙරෙන ආධාරවලින් ඩොලර් මිලියන 100ක් යුනිසෙෆ් සංවිධානයේ මෙහෙයුම් සඳහා යොදා ගැනෙන අතර ඩොලර් මිලියන 180ක් ලෝක ආහාර වැඩසටහන යටතේ එරට ජනතාවට ආහාර ආධාර ලබා දීමට යොදා ගැනීම ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීනය මියන්මාරය උතුරු කොරියාව සහ බංග්ලාදේශයට සම්බාධක පෙළක් පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. මීට අමතරව චීනයේ සෙන්සේ ටයිම් රොබෝ තාක්ෂණ සමාගමේ ආයෝජන අසාදු ලයිස්තුවට ඇතුළත් කිරීමටද පියවර ගනු ලැබුවා. මියන්මාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම වලට එරෙහිව සම්බාධක පැනවීම සඳහා කැනඩාව සහ එක්සත් රාජධානියද එක්ව තිබෙනවා. බයිඩන් පරිපාලනය යටතේ උතුරු කොරියාවට පනවන පළමු සම්බාධක පෙළයි ඊයේ ප්‍රකාශයට පත් කෙරුණේ. මීට අමතරව චීනය සහ බෙලරුස් රාජ්‍ය ඇතුළු රටවල් 3ක පුද්ගලයන් 12 දෙනෙකුට ඇමරිකාවේ සංචාරය කිරීම තහනම් කරන බවද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මෙම සම්බාධක ප්‍රකාශයට පත් කර ඇත්තේ ඊයේ දිනට යෙදී තිබූ ලෝක මානව හිමිකම් දිනය මුල් කරගනිමින්. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් 12 වැනිදා සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් චිරස්ථිතිය වෙනුවෙන් අභීතව හඬ නැගූ 20 වන සියවසේ පහළ වූ අතිශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත් වී වදාළේ 2003 වසරේ දෙසැම්බර් මාස 12 වන දිනයි. බහු ප්‍රස්ථාරික අනුපිටපත් යන්ත්‍රය වාණිජමය වශයෙන් නිපදවීම ඇමරිකන් මල්ටි ග්‍රාප් සෙල් සමාගම විසින් ආරම්භ කර ඇත්තේ 1903 වසරේ දෙසැම්බර් මාස 12 වන දිනයි. 1964 වසරේ දෙසැම්බර් මාස 12 වන දින කෙන්යාව ජනරජයක් බවට පත්වීම වෙනුවෙන් සමරනු ලබන කෙන්යාවේ ජාතික නිදහස් දිනය දෙසැම්බර් මාස 12 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.